සද්ධාවන්ත කාරුණික පින්තුනි දැන් හැම කෙනෙක්ම සෝදානම් වන්නේ මහා කාරුණික ලෞතර බුදුරජාණන් වහන්සේ මේ භයාංකර සංසාරයෙන් අත මිදෙන්නට ගැලවෙන්නට දේශනා කොට වදාළ උතුම් ප්‍රතිපත්ති මාර්ගය සම්පූර්ණ කරන්නටයි අපි හැම කෙනෙක්ම මේ සැදී පැහැදී සිටින්නේ. පින්නතුනේ දැන් අපි මේ සංසාරයෙන් එතර වන්නට ඕන මේ සංසාරෙහි ගමන් කිරීම කියලා කියන්නේ මහා දුක් ගොඩක්. දැන් අපි එක එක්කෙනාගේ ජීවිත ගත්තොත් මේ ජීවිතවල මේ දුක්ඛ ස්වභාවයේ පින්නතුනේ කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මෙන්න මෙතනින් පටන් ගත්තා අහවලාගේ දුක කියලා බුදුරජාණන් වහන්සේ නමකටවත් කියන්න බෑ. උන්වහන්සේ එහෙම දේශනා කළා නැහැ. ඒ කියන්නේ කෙනෙකුගේ තියෙන දුක් කම්කටොළු වල ආරම්භක කෙලවරක් හොයන්න බෑ. එහෙමනම් අපි හැමෝම තේරුම් ගන්නට ඕන මේ ලෝකේ නැත්තම් මේ ලෝකයේ තියෙන සියලුම දුක් අපි විඳලා තියෙනවා. ඒ කියන්නේ අවේච්‍ය මහා නරකේ ඕන තරම් අපි ඉඳලා තියෙනවා. තිරිසන් අපායේ, പ്രേත ලෝකේ ඔය හැම තැනම අපි ගිහිල්ලා තියෙනවා. ඒක හොඳට තේරෙනවා අනමතග්ග සංයුත්තේ කියවනකොට. දැන් බලන්න පින්නතුල්ලාටත් හොඳට පළපුරුදු උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ වදාරනවා මේ ලෝකයේ තියෙන සියලුම ගස් කොළන්, තුරුලතා ඔක්කොම කපනවා. දැන් අපි හිතමු දැන් මේ අපේ මේ භාවනා මධ්‍යස්ථානයේ තියෙන ගස් කොළන් ටික ඔක්කොම කැපුවා කියලා හිතන්නකෝ. කපලා අඟල් දෙකේ විතර කෑලි වලට කපනවා. පොඩි පොඩි කෑලි වලට කපනවා. මේ තියෙන ගස් කොළන් ටික. කොහොම කන්දක් ගැහෙයිද? විශාල කන්දක් ගැහෙයි නේද? ඒතර මේ ස්ථානයේ පමණක් නෙවෙයි දැන් මේ තලවතුගොඩ ප්‍රදේශයේම ඊළඟට මේ කොළඹ දිස්ත්‍රික්කයේම බස්නාහිර පළාතේම ඊළඟට පින්නතුනි මුළු ලංකාවේම තියෙන ගස් කොළන් කපලා අර විදිහට දැන් සිංහරාජ වනාන්තරය වගේ තියෙන සියලු ගස් කොළන් කපලා අපි අර විදිහට පුංචි පුංචි කෑලි වලට කපලා ගොඩ ගහනවා. ඒතර කොහොම කන්දක් තියේද කියලා හිතා ගන්නකෝ. ඊළඟට පින්නතුනි මුළු ලෝකේම තියෙන ගස් කොළන් ඒ විදිහට කපනවා. කපලා අර වගේ පුංචි පුංචි කෑලි වලට ගොඩ ගහනවා. ඉතින් ඇත්තට මේක අපිට හිතා ගන්න බෑ කි ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ එක ලී කෑල්ලක් අරගෙන පුංචි අර අඟල් දෙකට විතර කපාගත්ත ලී කෑල්ලක් අරගෙන මේ මගේ අම්මා කියලා දානවා. ඊළඟට තව කෑල්ලක් අරගෙන ඒ ආච්චි නැත්තම් ඒ අම්මගේ අම්මා කියලා දානවා. තව කෑල්ලක් අරගෙන ඒ අම්මගේ අම්මා කියලා දානවා. මේ විදිහට අර ලී ගොඩ ඉවර වෙනකන් ඒ කෑලි ටික දැම්මත් මව් පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියනවා. ඉතින් බලන්න පින්නතුනේ මේක සෙල්ලම් වැඩක්ද කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ හැම සත්වයක්ම වුණොන්ට සසර ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. අම්මා නොවිච්ච තාත්තා නොවිච්ච කෙනෙක් නැහැ කියලානේ තියෙන්නේ. එහෙමනම් බලන්න පුදුම දීර්ඝ ගමනක් අපි මේ ඉන්නේ. ඒක පින්නතුනි සාමාන්‍ය අචින්තීය ධර්මයක්. ඒක හිතන්නවත් බෑ. එතකොට මේ ගමනේදී බොහොම රෝස මල්යානාවක අපි ආවේ නැහැ. දැන් මේ මිනිස්සෙක් වෙලා ඉපදිලා අංග විකල භාවයක් නැති හොඳ පරිපූර්ණ මිනිස්සෙක් වෙලා ඉපදිලත් අපි කොච්චරනම් දුක්ඛ දෝමනස්යන්ට භාජනය වෙනවද? ඉතින් බලන්න තිරිසන් අපායේ ඉපදිලා මුළු ජීවිත කාලයේම බයෙන් ගත කරපු වාර කොච්චර ඇද්ද? ඉස්සර ඔය පොඩි කාලේ අපි ගල්දිවේ ඉන්නකොට
ඔය එක ගාථාවන් පාඩම් කරනවානේ. අර එක ගාථාවක් තියෙනවා යෝසාගරේ ජලදකං රුධිරං අදාසි. ඒකේ තේරුම මේ සතර මහා සාගරේ ජලය පරදවලා මහ බෝසතාණන් වහන්සේ ලේ දන් දුන්නා කියලා. අපි ඕක පාඩම් කරාට හිත යටින් හිතනවා මේක මොන බොරුවක්ද? මේක වෙන්න පුළුවන් වැඩක්ද? මේ ගංගාවක නැත්තම් ලිඳක වතුර වගේ කියලා උපමා කරා නම් ටිකක් පිළිගන්න පුළුවන්. ඇලක වතුර කියලා කිව්වා නම් ඒත් ටිකක් හරි හිතන්න පුළුවන්. ගංගාවක කිව්වා නම් ටිකක් හරි ඒත් හිතන්න පුළුවන්. මේ මුහුදේ වතුර තරම් කියලා අපි හිතනවා පාඩම් කරනකොට. නමුත් පින්නතුනේ දැන් හොඳට තේරෙනවා මේ සසර කියන්නේ මහ පුදුම එකක්. මහා සාගරේ ජලය පරදවල ලේදන් දීලා තියෙනවා. දැන් බලන්න මේ අනමතග්ග සංයුත්තේම තියෙනවනේ එක අම්මා කෙනෙක් නැත්තම් එක පුජ්‍යලෙක් තමන්ගේ මව් මැරිච්ච අවස්ථාවේ හඬපු කඳුළු මහා සාගරයට වැඩිලු. ඒ වගේම තමන්ගේ ස්වාමියා මැරිච්ච වෙලාවේ සසර පුරා හඬපු කඳුළු ප්‍රමාණ කරන්න බෑ. සතර මහා සාගරයට වැඩි කියලා කියන්නේ. තමන්ගේ දරුවන්ට විපත්ති වෙච්ච වෙලාවේ, තමන්ගේ ඥාතීන්ට විපත්ති වෙච්ච වෙලාවේ, තමන් ආදරය කරන පුජ්‍යලයන්ට ඒ විපත්තීන් සිද්ධ වෙච්ච වෙලාවේ හඬු කඳුළු සතර මහා සාගරයට වැඩි කියනවා. ඒතර එහෙමනම් බලන්න පින්නතුනි මේ සසර ගමන නම් පුදුමාකාර එකක්. මේකේ තියෙන ස්වභාවය තමයි අර අවිද්‍යාවෙන් වහලන තියෙන්නේ. අවිද්‍යා නිවරණාණං කියලා කියන්නේ ඒකයි. අවිද්‍යාවෙන් හොඳට වහනවා. අවිද්‍යාවෙන් වහලා තමයි මේ ගැට ටික දාලා තියෙන්නේ. එතකොට අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසා අපිට හිතෙන්නේ මේ අපි පළමුවෙන්ම ඉපදිලා පළමුවෙන්ම ඉඩ කඩන් අරගෙන පළමුවෙන්ම ඉගෙනගෙන පළමුවෙන්ම කසාද බැඳලා පළමුවෙන්ම දරුවෝ හදනවා කියලා වගේ එකක් තමයි හිතට දැනෙන්නේ. පින්නතුනි මේ වැඩේ ප්‍රමාණ කරන්න බැරි තරම් අසංකේය කියන්නේ සංඛ්‍යාවක් නෑනේ. අසංකේය ගණන් අප්‍රමාණ ගණන් මේ වැඩේ කරලා තියෙනවා. මේ දිගටම කරගෙන ආපු දෙයක් තමයි අපි මේ කරන්නේ. නමුත් අපට දැනෙන්නේ නිකන් මේක මේ ජීවිතේ විතරක් කරනවා වගේ. ලොකු දෙයක් හැටියට තේරෙන්නේ. නමුත් පින්නතුනි මේක තමයි අපි සංසාරේ කරගෙන ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේක තැනකදී වදාරනවා මහණෙනි අපි කවුරුත් කරලා තියෙන එකම දෙයයි මහ පොළොවට පස් එකතු කරපේක විතරයි. මොකද මැරෙනකොට ඒවතිය පස් බවට පත් වෙනවා. ඕක තමයි කර කර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ සසරෙන් එතර වන්නට මේ සසරෙන් ගැලවෙන්නට බුද්ධ ශාසනයකින් තොරව බෑ. බුද්ධ ශාසනයක් ලැබුණ නැත්නම් කවදාවත් මේකෙන් ගැලවෙන්න බෑ. සම්බුද්ධෝත්පාද කාලවල ඔය ධ්‍යාන උපදවලා ආරූප්‍ය අරූපාවචර ධ්‍යාන උපදවලා ඔය ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන බඹතලවල ඉපදුනාට ආපහු පින්නතුනේ කල්ප ගණන් හරි ඉඳලා ආපහු පහලට වැටෙන්න පුළුවන්. එහෙමනම් අපට මේ සසරින් ගැලවෙන්න තියෙන එකම අවස්ථාව තමයි බුද්ධ ශාසනය, බුද්ධ ධර්මය, තථාගත ධර්මය. ඉතින් මේ ගැනත් අපි හොඳට හිතන්න ඕන. දැන් ඉදිරියේදී මේ ගෞතම බුද්ධ ශාසනය නැති වුණාට පස්සේ මේ මහා භද්‍ර කල්පයේම මෛත්‍රී බුද්ධ ශාසනය ඇති වෙනවනේ. ඒ ඇති වුණාට පස්සේ පින්නතුනේ කල්ප දහස් ගාණක්, කල්ප අවුරුදු නෙවෙයි, කල්ප 100,000 ගාණක් බුදු කෙනෙක් ගැන සඳහනක් නැහැ. ඒ කාලයට කියන්නේ බුද්ධ ශූන්‍ය කාලයක් කියලා. එතකොට බලන්න දැන් අපිට මේ අන්තිම බස් එක කියලා අපි හිතන්න ඕනේ. අන්තිම අවස්ථාව කියලා අපි හිතන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ දැන් මෛත්‍රී බුද්ධ ශාසනයේදී අපිට මොකක් වේද කියලා අපි කියන්න දන්නේ නැහනේ. එහෙනම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම අපි මේ දුකෙන් ගැලවෙන්නට මාර්ගය හදාගන්න ඕන. ඒ සඳහා පින්නතුනි පුදුම වපසරයක් අද අපට ලැබිලා තියෙනවා මේ තථාගත ධර්මය. ඒකෙමුත් මේ ධර්මයේ කතා කරන යුගයක
භාවනාවන් කරන යුගයක අපිට මේ විදිහට කටයුතු කරන්න ලැබීම පුංචි වාසනාවක් කියලා හිතන්න එපා. එතකොට මේ ගමන සාර්ථක කරගන්න බොහෝ සූත්‍ර දේශනාවල කරුණු සඳහන් වෙනවා. දැන් හොඳට ඔය සූත්‍ර දේශනා දැන් සූත්‍ර පිටකය කියලා කියන්නේ බෙහෙත් වට්ටෝරුවක් වගේනේ. දැන් බෙහෙත් වට්ටෝරුවක් වගේ කියලා කියන්නේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපි හිතමු වෛද්‍යවරයෙක් ළඟට එනවා රෝගීන් බෙහෙත් ගන්න. රෝගීන් බෙහෙත් ගන්න දෙන්නේ එකම රෝගයක් හැදිලා ඒකටම බෙහෙත් ගන්න දෙනව නෙවෙයිනේ. එක්කෙනෙකුට උණ, තව කෙනෙකුට සෙම, තව කෙනෙකුට හිසේ කැක්කුම, තව කෙනෙකුට අතේ පයේ අමාරු. වෛද්‍යවරයා මේ ඔක්කොම එකින් එකට පරීක්ෂා කරලා ඒ රෝගියාට ගැළපෙන බෙහෙත ලබා දෙනවා. ඉතින් ඒක හරියට අනුගමනය කළොත් ඔන්න ලෙඩා සුව වෙනවා. අන්න ඒ වගේ එකක් තමයි පින්නතුනේ සූත්‍ර පිටකය කියලා කියන්නේ. සූත්‍ර පිටකය බලන්න හොඳට ඒ දේශනා එක එක පුජ්‍යලයාට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අවස්ථාන රූපී වදාළ දෙසුම්. ඔය දෙසුම් අතර ඔය සූත්‍ර කියවගෙන යනකොට මම හොඳට බලලා තියෙනවා සමහර දේශනා පින්නතුනේ අපිට හොඳට හිතට වදිනවා. ඒ කියන්නේ අපිට ගැළපෙන ඖෂධයේ බෙහෙත් වට්ටෝරුව එතන තියෙනවා. ඉතින් අනිත් සමහර දේශනා සමහර පුජ්‍යලයන්ට එච්චර වදින්නේ නැහැ. හැබැයි සමහරුන්ට වදිනවා. ඒකට හේතුව යා සසර පුරුදු කරලා තියෙන ක්‍රමයට එතන පිළියම් ටික තියෙනවා. ඉතින් එහෙමනම් මේ සූත්‍ර දේශනා හොඳට පරිශීලනය කරනකොට තේරෙනවා එකම බෙහෙත් වට්ටෝරුව තමයි මෙතන තියෙන්නේ ගොඩක් දුරට. පොඩි වෙනස්කම් තියෙන්නේ. දැන් බලන්න මේ සූත්‍ර පිටකේ මම හොඳට බලපු දෙයක් තමයි බොහෝ දේශනා නොයෙක් උපමා පෙන්නලා තථාගතයන් වහන්සේ වදාළට එකම ධර්ම කාරණා ටික තියෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් තොරව වෙන ධර්මයක් නැහැනේ. ඒවාට ගැළපෙන විදිහට නොයෙක් දේශනා භාගවත් බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා තියෙනවා. එහෙමනම් මේ දේශනා අතර සූත්‍ර බොහෝමයක සඳහන් වෙන මේ භාවනාවක් සාර්ථක කරගන්න මූලික වන කාරණා රාශියක් සඳහන් වෙනවා. අපි මීට කලින් කිව්ව භාවනාවක් සාර්ථක කරගන්න නම් පින්නතුලට මතකයි ඔය කෙලවරක් නැති වැඩ වලින් අයින් වෙන්න ඕන කියලා. ඉතින් ඒ වැඩේ දැන් සිද්ධ වෙලා තියෙනවා. දැන් gedara dore පවා කරන වැඩ වලින් අයින් වෙලා පොඩි විවේකයක් හදාගෙන තමයි දැන් මේ භාවනාවට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් භාවනාවකට අත්‍යවශ්‍ය දෙයක් තමයි අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. මෙතන කියන්නේ පින්නතුනේ මේ කැලේකටම යන්න කියන එක නෙවෙයි. එහෙම නැතුව ගහක් මුල්ලම තමයි මේක හරියන්නේ කියලා කියනවත් නෙවෙයි. මෙතන කියන මූලික අදහස තමයි විවේකයක් හදාගන්න. විවේකයක් හදාගන්න කියන එක තමයි කියන්නේ. මොකද කලබලකාරී පරිසරයක මේ හිත දමනය කරන වැඩේ කරන්න අමාරුයි. ඒක පුහුණු වුණාට පස්සේ ඒවා හොඳට ප්‍රත්‍යංග වුණාට පස්සේ ඕන තැනක ඒක කරන්න පුළුවන්. හැබැයි මේකට ප්‍රවේශ වෙන මේ මොහොතේ හොඳ විවේකයක් අපිට තියෙන්න ඕන. එතකොට එහෙමනම් අපි දැන් කරන නොයෙක් කුදු මහත් වැඩ වලින් අයින් වෙලා දැන් මේ ඇවිල්ලා ඉන්නවා භාවනා කරන්න. වැඩ ඔක්කොම අතහැරලා තියෙන්නේ දැන් හරි සැහැල්ලුයි. ඊළඟට භාවනාව සාර්ථක කරගන්න අපිට මේ නිකන් පෙර සසර ඉඳලා එන නිකන් අමුතු ගතියක් තියෙනවා, කෙලෙස් ගතියක් කතාව. ඕක පින්නතුනේ හොඳට හිතලා බලන්න. ඉතින් ඔය කතාව කියලා කියන්නේ භාවනාවට විසක් කියන එක අපි මීට කලිනුත් කියලා තියෙනවා. එහෙමනම් සාමාන්‍යයෙන් කතා කරනකොට අපි හිමීට කතා කරත් අර සතිය පුහුණු වෙන කෙනෙකුට ඒක ඇහෙන්නේ මහා නිකන් මර හඬක් වගේ. දැන් ඈනුමක් ඇරියත් එහෙමයි. දැන් ඔය භාවනා මධ්‍යස්ථානවල ඈනුම් අරින්නවත් බෑ. දැන් හයිය සාමාන්‍ය ඈනුමක් ගියොත් එහෙම ඉක්මනට නැගිට ඕන. මොකද අනිත් අයට ඒක නිකන් මහා සුළු සුළඟක් වගේ ඇහෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් නිශ්ශබ්දතාවය රකින්න ඕන. එතකොට භාවනාවකට අපි කාටත් දැන් මේක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය
ඔවුනොවුන්ට උපකාර වෙමින් යන ගමනක්. දැන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන්නේ දැන් අපි කණු තුනක් පොළවේ තියලා ඒ කණු තුන එකට තිබ්බොත් මේ කණු තුනට ඔවුනොවුන්ට රඳා පවතින්න පුළුවන්නේ. අන්න ඒ වගේ තමයි මේ භාවනාවකදී සාමූහිකව කරනකොට අපිටත් අන් අයටත් පිහිට පිණිස අපි කතාව කියන එක සම්පූර්ණයෙන් පාලනය කරලා තියෙන්න ඕන. ඒව ගැන අපි කියලා තියෙනවා මම මේ නිකන් මතක් කිරීමක් කරන්න. ඊළඟට තින් නිନ୍ଦ කියන එක ඔය අපි මේ ස්ථානේ නම් බිත්ති ටිකක් අඩු හින්දා ඒක ටිකක් පාලනය වෙලා තියෙනවා. කොහොමත් නිନ୍දෙන් අයින් වෙන්න ඕන. ඊළඟට තින් මෙතන විශාල පිරිසක් හිටියට හුදකලාවම ඉන්න ඕන. දැන් මේ කොච්චර පිරිසක් හිටියත් තමා දිහා බලාගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නවා නම් ආයෙ පිරිසක් ඉන්නවා කියලා Tamanට තේරෙන්නේ නැහැ. එහෙමනම් හුදකලාවේ ඝන සංගණිකාවෙන් ඈත් වෙලා ඉන්න ඕන. ඊළඟට තින් දැන් මේ වෙලාවේ නොයෙක් බැඳීම් වලින් අයින් වෙලා ඉන්න මොහොතක්. ඊළඟට මෙහෙම ඉන්නකොට පින්නතොනේ ක්‍රමානුකූලව අර කෙලෙස් ගති තණ්හාව ඊළඟට මාන්නය ඊළඟට ඔය නොයෙක් මිත්‍යා දෘෂ්ටික ගති ටික තුනී වෙලා යනවා. ඒතර භාවනාවක් සාර්ථක කරගන්න මේ ටික තියෙන්න ඕන. ඊළඟට පින්නතුනි භාවනාවක් හදාගන්න දැන් කීපයක සඳහන් වෙන කරුණු ටිකක් තමයි දැන් මම කියලා දෙන්න යන්නේ. ඒ දැන් කීපයක සූත්‍ර දේශනාවල අපි කියවර බෙහෙත් වට්ටෝරුව වගේ කියලා. ඒ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා මේ භාවනාවක් ඒ වගේ මොනියම් හෝ ප්‍රතිපත්ති ධර්මයක් සම්පූර්ණ කරන්න අපට තියෙන්න ඕනේ සද්ධාව. ඉතින් ඇත්තට මේක අමුතුවෙන් කියන්න දෙයක්වත් නැහැ. සද්ධාව නැත්නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදයක් නැත්නම් අද මෙතෙන්ට එන්නේ නැහැ. එහෙනම් මේ පින්නතුලට මූලික සුදුසුකම තියෙන ඔය සද්ධාව තියෙන ඇත්තටම. එතකොට බලන්න මේ සද්ධාව අපට මහා පිහිටක් වෙනවා. ඒ සද්ධාවෙහි තියෙන වටිනාකම කියන්න බෑ. ඉතින් මේ සද්ධාව ගැන අද කොතේකුත් ධර්ම දේශනා සිද්ධ වෙනවා. ඉතින් කොහොම හරි මේ සද්ධාව අපට තියෙන්න ඕන. ඉතින් මේ සද්ධාව බලන්න මේක අර අමෝලිකා ආකාරවති ආදි වශයෙන් මේව අහලා තියෙනවා. එතකොට පදනමක් රහිත පදනමක් නැති සද්ධාව තමයි අමෝලිකා සද්ධාව. ආකාරවති සද්ධාව කියන්නේ පදනමක් සහිත සද්ධාව. ඊළඟට ඉතින් මේ සද්ධාව දැන් විතර වෙනවනේ සම්ප්‍රසාදන ලක්කන සද්ධා, සම්පක්ඛන්දන ලක්කන සද්ධා, සද්ධාන ලක්කන සද්ධා, ඕකප්පන ලක්කන සද්ධා, ආගම සද්ධා, අධිගම සද්ධා මේ විදිහට සද්ධාව වර්ගීකරණය වෙනවා. ඉතින් මම මේක නිකන් මතක් කරන්නේ මේ එක එක්කෙනාට හිතෙන්න පුළුවන් අනේ මේ සද්ධාව තමයි මට තියෙන්නේ කියලා නිකන් හිතෙන්න පුළුවන්. දැන් සම්ප්‍රසාදන කියලා කියන්නේ ඔය නොයෙක් දුක් කරදර බාධක නොයෙක් ප්‍රශ්න තියෙනවා. ඒක ඉතින් කාටත් ගිහි ජීවිත ගත කරන අයට තියෙනවා. ඔය සමහර අම්මලා කියන්නේ අනේ මේ පන්සලට ඇවිල්ලා තමයි ටිකක් සැනසෙල්ල ලබන්නේ. අර බලන්න සද්ධාවෙන් තමයි අර සම්ප්‍රසාදන තියෙන දුක් කරදර මොහොතකට හරි අමතක කරන්න තුරුණුවන් නිසා. අන්න ඒකට කියනවා සම්ප්‍රසාදන ලක්ෂණ. ඊළඟට සම්පක්ඛන්දන. මේක මේ අම්මලාට හැමෝටම තියෙන එකක්. මොන බාධකේ ආවත් දැන් උනද භාවනා කරන්න එන්න හදනකොට මොකක් හරි එකක් වැටෙනවා මේ යන්න විදිහ අද යන්න එපා මොකක් හරි gederin කියනවා. හැබැයි ඒවා මැඩගෙන එන්නේ සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව තියන අය. දැන් බලන්න ඔය දානයක් දෙන්න ගියත් මොනවා කරන්න ගියත් ඔන්න බාධක නම් එනවා. බාධක එනකොට බාධක වලට යට නොවි බාධක මැඩගෙන ඉස්සරහට යන්නේ මෙන්න සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව තියන අය. ඊළඟට පින්නතුනේ සද්ධාන අතහාගෙන වගේ ඉන්න තරුණුවන්. ඊට වඩා දෙයක් නැහැ. ඕකප්පන ලක්ෂණ. සෙලවෙන්නේ නැති සද්ධාව අර මඩේ කණුවක් හිටපුවාම නිකන් හෙලවෙනවනේ. 10 ගොඩක කණුවක් හිටපුවාම හෙලවෙනවා. නමුත් එහෙම සෙලවෙන්නේ නැති සද්ධාවට තමයි ඕකප්පන කියලා කියන්නේ. බලවත් සද්ධාව. ඊළඟට ආගම අධිගම. ආගම සද්ධාව කියලා කියන්නේ නම් ඔය බෝසතාණන් වහන්සේලාට පිහිටන සද්ධාාවක්.
උන්වහන්සේලාට සතරින් සතර අර පාරමී පුරාගෙන යන්න ධර්මතාවයක් හැටියට සද්ධාව පිහිටනවා. ඒක ආගම සද්ධාව. අධිගම සද්ධාව කියලා කියන්නේ ඉතින් මාර්ගඵලලාභීන්ට තියෙන සද්ධාව. දැන් බලන්න සෝතාපන්න කෙනෙක් හිටියොත් ඒ සද්ධාව කොලවන්න බෑනේ. අන්න ඒක තමයි අධිගම සද්ධාව. එහෙමනම් මේ සද්ධාව පුංචි දෙයක් කියලා හිතන්න එපා. අද පින්නතුනි ගොඩාක් අය මේ සද්ධාව නෙවෙයි ඕන කරන්නේ ගොඩක් අයට ප්‍රඥාව. දැන් බණට එහෙම ආරාධනා කරන්න ආපුවාම සමහර අය කියනවා දැන් ඉතින් හාමුදුරුවනේ දැන් ඔය බණනේ තියෙන්නේ ජනප්‍රිය බණ. ඒ රැල්ල අපට අවශ්‍ය නැහැ. අපට ඕන ප්‍රඥාව ගැන ඔය පූජාවල් ඒවා දැන් ඇති ඒවා අපි අපරාධ කාලේ මිඩංගු කරගත්තා. ඔය නොඑක් විදිහට කියනවා. පින්නතුනි කොච්චර මුලාවක්ද බලන්න. දැන් එහෙම කියන කෙනා හරියට වඳින්නවත් දන්නෙත් නැහැ. සද්ධාවකුත් නැහැ. එහෙමනම් සද්ධාාවක් නැතුව ප්‍රඥාව ඇති කරගන්න බෑ. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේට තිබුණානේ අපි වටේ යවන්න නැතුව කෙලීම සීලයක් සද්ධාාවක් මොකුත් නැතුව කෙලින්ම ප්‍රඥාව දේශනා කරන්න තිබ්බනේ. කවදාවත් එතනට යන්න බෑ. සද්ධාව තියෙන්න ඕන. එකයි සද්ධා බීජං කියලා කිව්වේ. එහෙනම් මේ පින්නතුල්ලා මේ සද්ධාව දිනු වෙන විදිහට වැඩ කරන්න ඕන. මොකද මේ සද්ධාව දිනු වෙන්න නම් හැම වෙලෙම පින්නතුනේ අපි බුදුගුණ මනසිකාරයෙන් ඉන්නට ඕන. ධර්ම මනසිකාරයෙන් ඉන්නට ඕන. දැන් බලන්න අපිට අපේ ගුරුවරු මතක් වෙනවා. නාවියනේ ලොකු ස්වාමීන් වහන්සේ මම මීට කලින් මතක් කරා. කොච්චර ධර්ම දැනුමක් තිබුණාද? මොනතරම් භාවනාව පිළිබඳව ප්‍රායෝගික අධ්‍යක්ීම් තිබුණාද? නමුත් පින්නතුනි කිසිම වෙලාවක බුදුගුණ වැඩිම දැන් වාහනයකට නැග්ගහම උන්වහන්සේගේ අත දිහා බලා ඉන්නකොට නාගුණ වැඩ කරන මැෂින් එක වගේ. අතරක් නෑර අපි හිතමු දැන් අම්බලන්ගොඩ ඉඳලා කොළඹට ආවයි කියලා වැඩම කරා කියලා. එක තප්පරයක්වත් මං ඉස්සරේ ස්වාමීන් වහන්සේ ළඟම අර මැද සීට් එකේ වාඩි වෙලා යනවා බොහෝ දුරට ඔය පින්කම් වලට යනකොට මම දකිනවා. ඉතින් මම නිතර බලනවා දැන් මේක කොයි වෙලේ හරි නවතින කිසියම්ක නවතින්නේ නැහැ. ඒ ගමනාන්තයේ දක්වාම බුදුගුණ වැඩෙනවා. බලන්න පින්නතුනේ සිහිය වගේම සද්ධාව කොච්චර ඒ මාර්ගයටම වෙන කොහෙටවත් යන්න දෙන්නේ නැහැ හිත. එහෙමනම් ඔය සිහිය දියුණු කරනවා කියන එක අන්න එහෙම එකක්. සද්ධාව දියුණු කරනවා කියන එක එහෙම එකක්. දැන් මේ පින්නතුල්ලාට උනත් දැන් නාගුණ වලක් අපි හිතමු තියාගන්න බෑ කියලා. මේ ඇඟිලි පහ තියෙනවානේ. ඇඟිලි පහෙන් පින්නතුනේ හිමේට කාටවත් නොදෙන විදිහට ඔය ප්‍රතිපිසෝගාතාව හරි කියනවා. එතකොට බලන්න සද්ධාවත් වැඩෙනවා, සතියක් තියෙනවා, වීරියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඉතින් දැන් අපිට වෙලාව නැහැ කිය ඉන්න අවශ්‍ය නැහැ. යන හැම තැනකදීම පින්නතුනේ අර සද්ධාව වැඩෙනවා. ඉතින් එහෙමනම් අපිට අර ඕනකම තියෙනවා නම් කොච්චර මේ සද්ධාව වැඩෙන්න අපිට වැඩ කරගන්න පුළුවන්ද? ඉතින් හිතට ගන්න ඕන එක දෙයක් තියෙනවා. මේ සද්ධාව විතරක් නෙවෙයි එකෙන් වැඩෙන්නේ. දැන් කුසල් චෛසික ඔක්කොම වැඩෙනවනේ. කුසල චෛසික 36ම එතන තියෙනවා. වීරිය තියෙනවා, සතිය තියෙනවා, සද්ධා හිරියොත් ඔක්කොම කුසල් චෛසික එතන වැඩ කරනවා. ඒ නිසා මේ සද්ධාව හදාගත්තොත් ඕන දෙයක් කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ සද්ධාව හදාගත්තට පස්සේ ඊළඟට ඔන්න දැන් නිරායාසයෙන්ම ලැජ්ජාව ඇති වෙනවා, බය ඇති වෙනවා. අර ලෝකපාලක ධර්ම. ඒ කියන්නේ සද්ධාව තියෙන කෙනාට කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න බෑ. මොකද එයාට මහා ලැජ්ජාවක් පිළිකුල් සහගත දෙයක්. දැන් බලන්න ඔය සද්ධාව නැති අයනේ ඔය අකුසල කරන්න කිසිම ලැජ්ජාවක් නැත්තේ. ලැජ්ජාවකුත් නැහැ, බයකුත් නැහැ. දැන් සමහරව මේ ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ තමන් කරපු අකුසලේ බොහෝම උජාරුවට කියන සමාජයක් නේ අද තියෙන්නේ. දැන් තමන් කියපු බොරුව, තමන් කාට හරි බැන්නොත් පරුස වචනයක් කියලා ඒක, ඊළඟට තමන් කියන හිස් වචන ටික, ඊළඟට තමන් බොන ප්‍රමාණය මං අච්චරක් බොනවා මෙච්චරක් බොනවා කියලා කියන්නේ නැද්ද? එතකොට බලන්න මේ අයට ලැජ්ජාව නෙවෙයි, ලැජ්ජාව ගෑවිලත් නැහැ. දැන් මෙතන කියන්නේ
අකුසල ධර්ම කරන්න ලැජ්ජ වෙන්න ඕන කියලා. දැන් මේ අය කිසි ලැජ්ජාවක් නැතුව අකුසලයේ කරලා ඒක උජාරුවට කියනවා කියලා කියන්නේ ලැජ්ජාව ගෑවිලාවත් නැහැ. එහෙමනම් අර ශ්‍රද්ධාව වැඩුණාට පස්සේ උන්න ලැජ්ජාව ඇති වෙනවා. ඒ වගේම බයත් ඇති වෙනවා. බය ඇති වෙන්නේ ඔය එක එක අඩුපාඩු පුජ්‍යලෝ දැක්කහම අංග විකල අය, කතා කරගන්න බැරි අය, ඒ වගේම වේලක් කන්න බැරි අය, මහා එක එක පුජ්‍යලෝ දැක්කහම ඔන්න Tamanට බයක් ඇති වෙනවා. මෝ සසර තියෙන භයානකකම අකුසල් කරන්න ඕන වැළකෙනවා. එතකොට අර සද්ධාවත් එක්ක තමයි ඒව එන්නේ. ඊළඟට පින්නතුනි මේ භාවනාවක් කරන කෙනෙකුට උනත් ඇත්තට මේක හිතට ගන්න ඕන ධර්මඥානය කියන එක අවශ්‍යයි. දැන් බොහෝ අය හිතනවානේ දැන් සාමාන්‍යයෙන් දේශනත් අපට ඇහෙනවා ඕවා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මේක කරගෙන යනකොට මේක අවබෝධ වෙනවා. ওই විදිහට තමයි සමහර තැන්වල සමහර අවස්ථාවල ගිහි පැවිදි දෙපක්ෂේම අනුශාසනා කරන්නේ. නමුත් පින්නතුනේ එහෙම නැහැ. දැන් බලන්න මේ මෑත කාලේ භාවනාවෙන් පින්නතුනේ ඉහළටම ගිය උත්තමය බලන්න. දැන් මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍යය ස්වාමීන් වහන්සේ මේ ත්‍රිගල නිස්සරණ වඩේ වැඩ හිටපු. ඉතින් ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ පොතක මම දැක්කා තියෙන සත්ත්වවිසුද්ධිය කියන පොතේ උන්වහන්සේ ලියලා තියෙනවා මගේ පිළිගැනීම මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ අනාගාමි කෙනෙක් කියලා. ඊළඟට පින්නතුනේ දැන් උන්වහන්සේ ලියපු සත්ත්වවිසුද්ධිය කියන පොත බලනකොට තේරෙන තන්නේ කරම තියෙන අත්දැකීම්. ඒතර මාතර ස්වාමීන් වහන්සේගේ දැනුම ඒක පින්නතුනේ කියා නිම කරන්න බැරි තරම් දැනුමක් තිබුණේ. ධර්මයේ පිළිබඳව පුදුමාකාර දැනුමක්. සංස්කෘත භාෂාව පිළිබඳව, පාලි භාෂාව පිළිබඳව, ගාථා බන්ධනය දැන් අපි ওই වන්දනා කරන ගාථා, යෝගාශ්‍රමීය වන්දනා ඔක්කොම උන්වහන්සේ හදපුවා. ඊළඟට අපි ඔය සත්බුදු වන්දනාවලදී ඊළඟට නොඑක් වන්දනාවලදී පාවිච්චි කරන ගාථා උන්වහන්සේ බැඳපු ගාථා. ඉතින් පුදුමාකාර දැනුමක් උන්වහන්සේට තිබුණා. එතකොට පින්නතුල තේරුම් ගන්න ඕනේ භාවනාවට නිකන් ඉඳලා අවබෝධ වෙනකන් ඉඳලා වැඩක් නැහැ. අපි ධර්මඥානයත් අනිවාර්යෙන් ඇති කර ගන්න ඕන. මොකද මේ ධර්මයේ ඉගෙන ගන්න ලැබෙනවා කියලා කියන්නේ ඒකත් හරි වාසනාවක්. ඒ වගේම සසරින් එතර වෙන්න ඒක ලොකු පිටුවහලක්. ඒ නිසා හැම වෙලෙම අපි දැන් මේ අර එක අන්තයකට යන්න හොඳ නැහැ. දැන් මම භාවනාව මම ওই බණ අහන්නේ. ඔන්න ඕවගේ ලෙඩ මිනිස්සුන්ට තියෙන්නේ. දැන් ඉතින් ඔච්චර කල් දන් දුන්නානේ. දැන් ඉතින් මගේ වැඩක් කරගන්න ඕනේ. එහෙම නෙවෙයි. හරියම සමබරව දන් දෙන එකත් කරනවා, නිහතමානීකම බණ අහනවා. බෝධි පූජාව නම් ඒකත් තියෙනවා. මොකද මේ අකුසල් වැඩෙන දේවල් නෙවෙයිනේ. බොහොම සමබරව මේක යන්න ඕනේ. මම ඒක අපේ වැඩිහිටියන්ගෙන් හොඳට දැකපු දෙයක්. දැන් අරිදම් සාන්තේ භාවනාවෙන් දිනු උනායි කියලා බෝධි පූජාවල් බෝධියට වඳින එක නැවැත්තුවාද? එහෙම නැහැනේ. ඒ වගේ නිකන් අර භාවනාව බොරුවට කරපින්න ගත්ත අය තමයි ඒ වගේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ. ඕව වැඩක් නැහැ, ඕව වැඩක් නැහැ. හැම එකටම වැඩක් නැහැ. ඒකෙන් පින්නතුනේ ඒ සිතේ පහළ වෙන්නේ මොකක්ද කියලා යාට තේරෙන්නේ නැහැ. ඒ සිතේ පහළ වෙන්නේ තනිකරම ද්වේෂය. එහෙමනම් මේක බොහෝම යාප්පුවෙන් යන ගමනක්. එතකොට ධර්මඥානය කියන එක හොඳට ඇති කරගන්නත් ඕන. එතකොට දැන් ඔන්න බලන්න භාවනාව සාර්ථක කරගන්න ඕවා ගොඩාක් උපකාර වෙනවා ධර්මඥානය. ඊළඟට ඉතින් අත්‍යවශ්‍ය දේ තමයි වීරිය. වීරිය නැත්තම් මේක කරන්න බෑනේ. අපි මේක හැම වෙලේම වගේ මතක් කරනවා ආතාපි සම්පජානෝ සතිමා. එහෙමනම් අපට මගඵල නිවන් අවබෝධ කරගන්න නම් අංකයකට අවශ්‍ය කරන දේ තමයි වීරිය. ඉතින් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගන්නකො කොච්චර වීරිය තියෙනවද? සතර සම්මප්‍රධාන කියන්නේ වීරිය. ඊළඟට පින්නතුනි ඉර්ධිපාදවල විරිය ඉර්ධිපාදේ. ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉන්ද්‍රිය. බල ධර්මවල විරිය බලය. ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා වායාම. බොජ්ජංග ධර්මවලදී විරිය සම්බොජ්ජංගය. ඉතින් මෙතනින් තේරුම් ගන්න පුළුවන් වීරිය නැතුව මේක කරන්න බෑ. එහෙනම් වීරිය හොඳට හදා ගන්න ඕන.
ඊළඟට පින්නතුනි සිහිය ඔන්න වටිනාම දේ අපි දැන් මේ කරන්න යන වැඩෙන් දිනුවන ප්‍රධානම චෛත්‍යකේ තමයි සතිය සිහිය. එහෙමනම් මේ සිහිය දිනු කිරීමම තමයි භාවනාව කියලා කියන්නේ. ඒක පින්නතුලා හොඳට හිතට ගන්න. දැන් බලන්න සතිපට්ඨාන භාවනාවේදී සතිපට්ඨාන නමේ තේරුම මොකද්ද? සිහිය පිහිටවනවා. එතකොට දැන් අපි සිහියෙන් තොරව තමයි කටයුතු කරන්නේ. මේ භාවනාවෙන් කරන්නේ සිහිය දිනු කරන එක. හැම කමටහනක් දිහාම බලන්නකෝ. හුස්ම රැල්ල දිහා සිහියෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේ හැම කර්මස්ථානයක්ම තියෙන සක්මන් භාවනාවේදී සිහිය දිනු වෙනවා. එහෙමනම් මේ සිහියම තමයි අපි දිනු කරගන්න ඕන. ඒකට තමයි අපි වෑයම් කරන්නේ. එතකොට දැන් බලන්න මේ සිහිය දිනු කරගන්න මේ අභ්‍යාසය කරන කෙනෙක් ඕනම වෙලාවක පින්නතුනේ සිහිය දිනු කරගන්න අපට අවස්ථාව තියෙනවා. සිහිය දිනු කරගන්නමින් අපි යම් කිසි වැඩක නියැලෙනවා නම් ඒ වැඩෙත් ඇත්තටම සාර්ථකයි. එතකොට දැන් මෙතන ඇවිල්ලා අපි ඉරිදට මේ භාවනා කරලා ගිහිල්ලා ආම ඔක්කොම ඉවරයි. ඊළඟ සතියේ ආපහු වාඩි වෙන එක නෙවෙයි. දැන් අපිට අභ්‍යාස කරන්න පුළුවන්. දැන් ගෙදර දොරේ ඉන්නකොට සිහියෙන් කොච්චර වැඩ කරන්න පුළුවන්ද? ඉස්සෙල්ලා ඉතින් මුල් කාලේ විවේකයෙන් ටිකක් එකට කාලය වෙන් කරගන්න ඕන. ටිකක් ඔන්න අපි කාලය හොඳට කළමනාකරණය කරගෙන විනාඩි 10ක් ගන්නවා බුදුගුණ 100ක් වඩනවා. එතකොට එතන හොඳට සිහිය වැඩෙනවා. ඊළඟට විශේෂයෙන් සක්මන. දැන් අද අපි සක්මන් භාවනාවක් ටිකක් කරන්න ඕන. අපි හිතුවා මේ ඉඩ තියෙන තැන්වල පින්නතුලට සක්මන් කරන්නත් අවස්ථාවක් ලබා දුන්නොත් හොඳයි. ඒ නිසා අපි ඒකටත් අද යොමු වෙමු. එහෙමනම් දැන් බලන්න සක්මන. සක්මන කියලා කියන්නේ දැන් අපි දැන් ওই නොයේ ක්‍රම තියෙනවා. ඔසවනවා, තබනවා, දිග හරිනවා ඔය ආදි වශයෙන්. ඒ මුකුත් ඕනේ කිසිම සංකීර්ණ භාවයක් නැහැ. තමන්ගේ යටිපතුලේ මුලින්ම වදින්නේ දැන් විලුඹ වගේ ඊට ඉස්සරහා පැත්තෙන් වදින්නේ. ඒ පොළොවට ස්පර්ශ වන තැනට හිත තියාගෙන භාවනා කරනවා. ඒ කියන්නේ වෙන මුකුත් ඕනේ නැහැ. අනිත් එක අමෝතු සංවරයක් ඕනෙත් නැහැ. හිමීට සක්මන් කරන්න ඕනත් නැහැ. සාමාන්‍ය ඥාන ප්‍රමාණයට වේගෙන් යන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් ඇවිදින ප්‍රමාණයට පොළොවට වදින තැනට හිත තියාගෙන සිහියෙන් ඉන්නවා. වදින තැන හරියටම හිතේ තියා ගන්නවා. එතන ඒ පිළිබඳව සිහියෙන් ඉන්නවා. ඒ විදිහට සක්මන් කරලා බලන්නකෝ පුදුම වෙනසක් පින්නතුලට තේරෙයි. ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහට සිහිය දිනු කරගන්න තමයි දැන් මේ පින්නතුල කවුරුත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඒක ඊටාම වැදගත් දෙයක්. නිවන් දකින්නට අත්‍යවශ්‍ය දෙයක්. මොකද සිහිය තියෙනවා නම් පින්නතුනි අර අකුසල ධර්ම වලට එන්න බෑ. නාදිවාසේති කියලා කියන්නේ. ඒ සිහියෙන් ඔක්කොම වහගෙන ඉන්නේ. දොරටු පාලකයෝ 6 දෙනෙක් දැම්මා වගේ තමයි මේ ආයතන 6ට. එහෙමනම් සිහිය පුළුවන් තරම් දිනු කරන්න ඕනේ. සිහිය දිනු කරනකොට වැඩක් කරනකොට ඉක්මනට සිහි වෙනවා මේක මොකද්ද කුසල්ද අකුසල්ද හැමදේම තේරෙනවා. මොකද සිහිය තියෙන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාව තියෙනවමයි. ඒ කියන්නේ අවබෝධය තියෙනවමයි. ඒ කියන්නේ සත්‍ය සම්පජඤ්ඤ කියලා මේ දෙක එකට දක්වලා තියෙන්නේ. සම්පජඤ්ඤය වෙනම දක්වලත් නැහැ, සිහිය වෙනම දක්වලත් නැහැ. සිහිය තියෙනවා නම් එතන අවබෝධය තියෙනවා. එහෙනම් පින්නතුල සිහියෙන් වැඩ කරනවා කියලා කියන්නේ එතන ඒකාන්තයෙන් අවබෝධය තියෙනවා. ඒ නිසා සිහිය දිනු කිරීමත් අත්‍යවශ්‍යයි. ඒ සිහිය දිනු කිරීම තුළින් තමයි ඒක අපට සමාධියට උපකාර වෙලා ඒ තුලින් තමයි අපට ප්‍රඥාව ඇති කරගන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට එකපාර මුඩින් පහත් වෙලා ප්‍රඥාවක් හොයන්න බෑනේ. දැන් මෙන්න මේ ක්‍රමයට ක්‍රමානුකූලව පියවරෙන් පියවර අපි ඉස්සරහට එන්න ඕන. අන්න එතකොට තමයි උද්‍යත්ත ගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව අපට පුළුල් අවබෝධයක් ඇති වෙන්නේ. එහෙමනම් පින්නතුනි මේ භාවනා මාර්ගය කොහොම හරි සාර්ථක කරගන්න ඕනේ. ඒක දැන් මෙතනදී පුහුණු වෙලා ගියාම ඒ තමන්ගේ නිවෙස් වලට ගිහිල්ලා කාලය වෙන් කරන්න ඕන. මොකද දැන් තව සතියකින් මැරුණොත් අද මැරෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ අප්‍රමාදයේ ගැන ජීවිතයේ තියෙන යථා මේ ස්වභාවයේ තේරුම් අරගෙන අප්‍රමාදීව
මේ සිහිය නුවණ දිනු කරන්න අපි කැප වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි අපට ඒ ප්‍රඥාව, උදයත්තගාමී ප්‍රඥාව, උදය වය දකින ප්‍රඥාව, ඇතිවීම නැතිවීම ස්වභාවය දකින ප්‍රඥාව දිනු කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම දැන් මේ කියපු කාරණා දිනු කරගන්නට, දිනු කර ගැනීම තුළින් අපේ භාවනාව සාර්ථක කරගන්නට එක ලොකු පිටුවහලක් වෙනවා. මෙන්න මේ කියපු කාරණා දිනු කරගෙන යන කෙනාට ආධ්‍යාත්මික පැත්තෙන් කියන්නේ පඨම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය කියන ධාන උපදවන්න පුළුවන්. දැන් මේ ධාන කිව්වහම සමහරව එකට බයයි. ඒක අපට බෑ. එහෙම හිතනවා. එහෙම දෙයක් නෙවෙයි. අපි මෙහෙම හිතමු. දැන් මේ වඩන කර්මස්ථානයේ තුල වෙන කොහෙටවත් හිත යන්නේ නැතුව ඒ කර්මස්ථානයේ තුලම නීවරණ වලට අහු වෙන්නේ නැතුව බොහෝම සිහියෙන් ඉන්න පුළුවන් නම් අපි හිතමුකෝ ඒක පඨම ධානය කියලා. ඊළඟට ඒක තවත් දියුණු කර ගැනීම ဒုတိ ය ධානය, ඊළඟට තවත් දියුණු කර ගැනීම තතිය ධානය, තවත් දියුණු කර ගැනීම චතුර්ථ ධානය කියලා නිකන් හිතන්නකෝ. එතකොට පින්නතුනේ ධානය පාදක කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න ලේසි. මොකද ඒ හිතේ චොට්ටක්වත් කාමේ නැහැ. ඒ හිතේ පොඩ්ඩක්වත් ද්වේෂේ නැහැ. අලස කම්මැලිකම් ගෑවිලාවක් නැහැ. පසුතැවිල්ලක් නැහැ. විප්සිතකමක් නැහැ. තථාගත ධර්මයේ පිළිබඳව කිසිම සැකයක් නැහැ. කොහොම සිතක්ද බලන්න. නෙළුම් මලක් වගේ හිතක්. අන්න ඒ හිතට හොඳට වදිනවා මේ අනිත්‍ය ලක්ෂණය. ඊළඟට යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක හොඳට වදිනවා. ඊළඟට අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා මේක ගන්න බෑ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ නිතරම මේ ධ්‍යාන උපදවලා යථාර්ථයේ දකින්න කියලා පැහැදිලි කරලා තියෙන්නේ. මොකද ඒ සුපිරිසුදු හිතට තමයි යථාර්ථය දකින්න පුළුවන්. එහෙම නැතුව පින්නතුනේ හිත පිරිසුදු නැත්නම් හිත නීවරණ වලින් යුක්ත නම් ඔය නොයේක් දේවල් කටින් කියන්න පුළුවන්. නමුත් වැඩෙන දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න ධර්මයේ තියෙන දුප්පටි විඥා කියලා වචනයක්. දුප්පටි විඥා කියලා කියන්නේ ඇත්තටම මේක නිකන් බය කරන්න කියන එකක් නෙවෙයි. අපි ඒක තේරුම් ගන්න එපා. දුප්පටි විඥා කියලා කියන්නේ මේ කාමයන්ගෙන් වෙන් වෙනවා කියන එක. කාමයන්ගෙන් වෙන් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ වදාරනවා. දැන් දසුත්තර කියන සූත්‍ර දේශනාවේ සරියුත් මහරහතන් වහන්සේත් එක තහවුරු කරනවා අනාගාමී වෙනවා කියන එක ලෙහෙසි නෑ පින්නතොනි. මේ කාමයන්ගෙන් අයින් වෙනවා කියන එක අපි හිතන තරම් ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. නැත්තම් ඔය අද නොයේක් දෙනා ඔන්න දේශනාවක් අහන්න දෙනවා. ඒ දේශනාව අහන්න දීලා ඔන්න නිකන් පොඩි බ්‍රේන් වොෂ් එකක් වගේ එකක් කරලා ඔළුව නිකන් වෙනස් කරලා ඔන්න ඔබ දැන් අනාගාමී කියනවා. ඔන්න දැන් ඔබ සකදාගාමී කියනවා. පින්නතුනේ ඒකෙන් වෙන්නේ අර සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. මේ දුප්පටි විඥා කියලා කියන්නේ මේ කෙලවරක් නැති සසර පුරුදු කරගෙන ආපු මේ කාමය මේක පින්නතුනේ අනිත් පැත්තට දහනවා කියන්නේ ලිහිති වැඩක් නෙවෙයි. ඒ නිසා මේ බය කිරීමක් නෑ, බෑ කියලා නෑ. දුප්පටි විඥා කරන්න පුළුවන්. හැබැයි හොඳ නුවණක් තියෙන්න ඕන. දැන් අපි මේ විදිහට කරගෙන යනවා කියන්නේ දැන් අපි නොකර නිකන් උඩ බලාගෙන හිටියොත් බුදුසසුන බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණත් මේ යථාර්ථය අපිට අවබෝධ කරගන්න බෑ. එහෙමනම් දැන් අපි මේ කරන්නේ මේ කාමයන්ගෙන් වෙන් වෙන්න, අනාගාමී වෙන්න. එතකොට බලන්න දුප්පටි විඥා කියලා කරුණු තුනක් තියෙනවා. ඊළඟට රූපයන්ගෙන් වෙන් වෙන එක ලේසි නෑ කියනවා. රූප රාග අරූප රාග කියන්නේ රහත් මාර්ගඵල. ඊළඟට දැන් සියලු සංකත ධර්මයන්ගෙන් ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් වෙන් වෙනවා කියන එක ලේසි නෑ කියනවා. එතන මේ සකස් වෙච්ච දේවල් හේතු ප්‍රත්‍ය කියන්නේ ඒකනේ. පටිච්ච සමුප්පන්න ධර්ම. මේ වාගෙන් අයින් වෙලා නිරෝධය. ඒ කියන්නේ මහා රහත් ඵලය කරනවා කියන එක ලේසි නෑ කියනවා. ඉතින් මේවා හඳුන්වන්නේ දුප්පටි විඥා හැටියට. ඉතින් එහෙමනම් පින්නතුනි ඔය එක එක 아무තු විඥා වලට අහු වෙන්න එපා.
මොකද ගොඩාක් අය උගත්යයි කියන සම්මත සමාජයේ අයට හැමදේම ඉක්මනට ඕන. මොකද ඒගොල්ලෝ ගොඩාක් දේවල් පසු කරලා තියෙනවානේ අධ්‍යාපනයෙන්. ඔන්න විභාග වලින් පළවෙනියා දෙවෙනියා ඔන්න ඉතින් සිස්සත්ත පාස් වුණා. ඊළඟට සාමාන්‍ය පෙළත් පාස් වුණා. උසස් පෙළත් පාස් වුණා. විශ්වවිද්‍යාලයටත් ගියා. ඊළඟට කසාදෙකුත් බැඳගත්තා. ධනෙත් හම්බ කරගත්තා. ළමයිත් හැදුවා. ඒ ළමයිත් ඉහළටම ගෙනාවා. දැන් මේගොල්ලෝ බලනවා දැන් ඉතින් වයසයි. දැන් ඉතින් නිවන කියන එකත් ওই විදිහටම පයින්න ඕන කියලා. අන්න ඒක පාදක ඒක අල්ලගෙන තමයි ඔය නොඑක් විදිහේ මිත්‍යා අදහස් තියෙන අයගේ දේවල් ඔලුවට ගන්නවා. ඕකට ඔච්චර දෙයක් කරන්න දෙයක් නෑ. මෙන්න මේක කරපුවාම හරි කියනවා. ඉතින් මොනවා හරි දෙයක් කරලා නිකන් ඔලුව සෝදාගෙන ඔන්න මාර්ගඵල ලැබුවා කියලා ඉන්නවා. එහෙම ලබන්න බෑ මේක. මේ මාර්ගඵල ඔය කියන විදිහට ලබන්න පුළුවන් කමක් නෑ. මම මෙහෙම කියලා දේශනාවක් අනුසාරයෙන් මේක කරන්න බෑ කියලා වගේ එකක් කියලා අකුසලයක් කරගන්න මං කීයටවත් කැමති නෑනේ. මං කියන්නේ මේක කරන්න පුළුවන්. හැබැයි ඔය කියන විදිහේ නිකං බොරුවට දේශනාවක් අහලා මුකුත්ම නැතුව නම් මාර්ගඵල අවබෝධ කරගන්න බෑ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. එහෙම නැතුව කිසියම් කායික සංවරයක් නෑ. මොකක්වත් නෑ. ඉතින් පින්නතුනේ එහෙමයි කොහොමද මාර්ගඵල ලබන්නේ? එහෙම ලබන්න බෑ. ඉතින් එහෙමනම් මේ පින්නතුල දැන් මට ගොඩාක් වට කරුණු කියන්න පුළුවන්. නමුත් ඒවා එහෙම කීම අවශ්‍ය නෑ කියලා මම හිතනවා. ඒ නිසා පින්නතුල තේරුම් ගන්න. මේක ඔය කියන විදිහට අමුතු මාර්ගයකින් ගිහිල්ලා මේ යථාර්ථය දකින්න පුළුවන් කමක් නෑ. ඒ නිසා දැන් පින්නතුල හොඳට සතුට නැත්තම් මේ අපි නිවැරදි ධර්ම මාර්ගයේ තමයි අපි මේ ගමන් කරන්නේ කියන ඒ මානසිකත්වය හොඳට ඇති කරගෙන සද්ධාව එහෙම ඇති කරගෙන දැන් මේ සිහිය දිනු කරමු. හැබැයි ඉතින් අපට අර පාරමී ශක්තිය හැම පිළිලා තියෙනවා නම් ඒ ඊතුම් ඉලක්කය සපුරා ගන්න බැරි කමක් නැහැ. ඒකාන්තයෙන්ම පුළුවන්. මොකද බුද්ධ ශාසනය කියන එක නෛර්යානිකයි. ඉතින් එහෙමනම් පින්නතුනේ දැන් කවුරුත් ආනාපාන සති කර්මස්ථානයේ තමයි මෙතන බොහෝ දෙනෙක් දිනු කරන්නේ. ඒ පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. උඩුකය කෙලින් තියාගෙන හොඳට සාමාන්‍ය බාහිර රූප පේන්නේ නැති වෙන්න ඇස් දෙක වහගෙන ඊළඟට වම් අත උඩින් දකුණු අත තබාගෙන මොය නාසිකාග්‍රේ නැත්තම් මූණ ප්‍රදේශයට සිහිය දාගෙන කල්පනාවෙන් ඉන්නොත් ස්වභාවික හුස්ම රැල්ලට තමයි හිත දාන්නේ. ඉතින් ස්වභාවික හුස්ම රැල්ලම තමයි අපි ඒ සඳහාම තමයි සිහිය යොමු කරන්නේ. එහෙම නැතුව හිතලා හුස්ම ගන්නෙ නැහැ කියන එක අපි අවධාරණය කරනවා හැමදාම. හිතලා හුස්ම ගන්න ගියොත් ඒක මෙනෙහි කරන්න ගියොත් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. ඒක ව්‍යායාමයක්, යෝග අභ්‍යාසයක් බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් ඕ ටික තමයි පින්නතුනේ කෙරෙන්න ඕන. ඉතින් එහෙනම් දැන් කවුරුත් ඒ ආනාපාන සති භාවනාව දිනු කරන්න මහන්සි ගනිමු. ආනාපාන සතිය කීයටවත් අහු වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මෛත්‍රී කර්මස්ථානය දිනු කරමු. ඉතින් ඊට පස්සේ අපි සක්මන් කරන්නත් කාලයක් වෙන් කරගමු. දැන් සක්මන් භාවනාව ගැනත් නැවත කියන්නම්. පින්නතුල මොකක්වත් හිතන්න එපා. උසවනවා, තබනවා ඒව හිතන්නේ නැහැ. කිසිම දෙයක් හිතන්නේ නැහැ. දැන් හැරෙනකොටවත් හැරෙනවා කියලා හිතන්න ඕනත් නැහැ. සාමාන්‍ය විදිහට හැරෙන්න. ඉතින් සක්මන් කරනකොට තමන්ගේ යටිපතුල ඉස්සෙල්ලාම ස්පර්ශ වෙන පොළොවට ස්පර්ශ වෙන තැනට හිත තියාගෙන ඇවිදිනවා. එතරයි කරන්න ඕන. ඒතර පින්නතුල්ලාට මේ කාලය තුල විනාඩි 10ක් හරි 15ක් හරි සක්මන් කරනකොට සිහිය කොහොමද වැඩෙන්නේ කියලා තමන්ටම තේරෙයි. ඉතින් එහෙමනම් දැන් ඔය විදිහට අපි අද දවසේ ගත කරන්නට මහන්සි ගනිමු. දැන් එහෙමනම් කවුරුත් නැගිටලා पूर्व कृत्य संपादने करमु. साधु 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 नमो तस् भगवतो अरहतो සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු රාගාදී කෙලෙස් සතුරන් නැසුහින්ද සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් අරසිඳලුහින්ද ආමිස ප්‍රතිපත්ති පූජාවන් සුදුසු හේින්ද රහසක් පවක් නැති අති පරිසුද්ධ සන්තාන හේින්ද අරහත් නම් වනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්නා සම්මා සම්බුද්ධ රත්න මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් ඔබ වහන්සේ විසින් ජයසිරි මහා භූමැඩදී අවබෝධ කොට වදාලා වූ සපරියාප්තික නව ලෝකෝ ශ්‍රී සද්ධර්ම රත්නය මුල මැද අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සරුව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන බ්‍රහ්මචර්යා ප්‍රකාශ වන බැවින්ද තනම් වනසේක මෙසේ ස්වාක්ඛාත ආදී අනන්ත ගුණයෙන් සමන් ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැම් අෂ්ටාර්ය පුඤ්ජල මහා සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක
මෙසේ සුපාටිපන්න ආදී අනන්ත ගුණයෙන් සමන් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සීලාදී ගුණයෙන් ප්‍රිය වූ එසේහෙන්ම ගරු සම්භාවනී උද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන් සුළුද ගැඹුරු දහම් කතා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූද කල්යාණ මිත්‍ර වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ සිත කය වචනයෙන් සිදු සියලු පමා වරදට බුද්ධ රත්නය මට සමාවන සේක්වා ධර්ම රත්නයද මට සමාවන සේක්වා සංඝ රත්නයද මට සමාවන සේක්වා කල්යාණ මිත්‍රයන් වහන්සේ මට සමාවන සේක්වා ආර්යයන් වහන්සේලාද මට සමාවන සේක්වා සාදු සාදු මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි මාමෙන්ම මාගේ හිත සත්වයෝද මදහත් සත්වයෝද සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා
නිරෝගී වේත්වා යහතින් අපර මාගේ මෙම ශරීරය රන් රිදී මුතු මැණික් වෛරෝඩියාදී වටිනා රත්නයන්ගෙන් සැදුනක් නොව කිස්ලොම් නියදත් සම්මත්නාදී අතිශයින් පිළිකුල්ලෝ පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සැදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ සංස්කාරයෝ ඒකාන්ත අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉපිත නිරුද්ධ වන්නාහ ඔවුන්ගේ සංසිඳීම නම් නිර්වාණය ඒකාන්ත සුවයක් වන් තය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ලෝකය හැර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිසනසී පැමිණ වදාළා අරමරණීය වූ ශාන්ති ලක්ෂණ නිර්වාණ අපේ පුරේත සුවසේ පැමිණීම පිණිස මෙලොවේ කායන භාවනා මහාරුදය හේතු වේවා වාසනා වේවා සාදු එහෙමනම් පින්නතුල දැන් ගිලම්පස ගන්න දැන් අර අභ්‍යාසය අර සිහිය කියන එක හොඳට පවත්තන්න ඊළඟට දහවල් 12ට පින්නතුලාට උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න ලැබෙනවා අපේ පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේගේ තේ දේශනාවත් ශ්‍රවණය කරලා පින්කම સમાપ્ત කරගන්න පුළුවන් ඒ නිසා දැන් කවුරුත් මේ තම තමාම ඒ අභ්‍යාසය දෙන්නට ඕනේ. ඒ කියන්නේ බොහෝම සිහියෙන්. දැන් අපි දන්නවනේ ඉරියාපත භාවනාව. ඉතින් දැන් මේ ඉරියව් පවත්වනකොට බොහොම සිහියෙන් ඉන්නවා. සම්පජඤ්ඤ. ඒ හැම ඉරියව්වකදීම යනකොට ගිලම්පසයක ලබා ගන්නකොට ඒක අනුභව කරනකොට වාඩි වෙනකොට හැම වෙලෙම සිහියෙන් ඉන්නකොට අද මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වීම හොඳට හිතට දැනෙනවා. ඒ වගේම වෙනසක් දැනෙනවා. දැන් තමයි මම සිහියෙන් ඉන්නේ කියලා Tamanටම සාන්දෘෂ්ටිකව දැනෙන්න ඕන. එහෙම දැනෙනවා කියලා කියන්නේ අන්න ඒක සාර්ථකයි. එහෙම නැතුව නිකාම් මොන්න යනවා කිසිම සිහියක් නැහැ නුවණක් නැහැ. එහෙම වුණොත් ඒක සාර්ථක නැහැ.
එහෙමනම් පින්නතුනේ දැන් මේ පිරිසක් ඉදිරියේ තමයි අපි මේක පුරුදු වෙන්න ඕන. දැන් තනියෙන් ඉන්නකොට කොහොමත් ගැටුවීම් නැහැ. ඉතින් මොකුත් නැහැ. ඔහේ ඉන්න එකනේ. නමුත් මේ වගේ තැනක එහෙම සිහියෙන් ඉන්න පුළුවන් කියන්නේ ඒ සමාධිය, ඒ සතිය බොහෝම බල සම්පන්නයි. එහෙනම් හැම දිනාටම සනසිල්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.